ධර්මාවලෝකනය. මුල් බුදු සමයේ අප්‍රකට දෙසුමින් සසර විඩාව සංසිඳවනු පිණිස තෙරුවන් සරණ වේවා. ආර්ය සත්‍ය අවබෝධය තුලින් පිරිසිදු වන්නට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර වෙනත් මාර්ගයක් නොවන්නේය. ඒ ආර්ය මාර්ගයට පිළිපන් තැනැත්තා සසර දුක් කෙලවර කරන්නේය. එලෙසින් කෙලෙසුන් දුරුකොට සසර ජය ගන්නට මුල් බුදු සමයේ අප්‍රකට දේශනා ඇසුරින් ඔබට මඟ කියා දෙනු පිණිස බෞද්ධයා ගුවන්විදුලිය ඔබ වෙත ගෙනෙන ධර්මාවලෝකනය සද්ධර්ම දේශනා මාලාවේ තවත් පියවරක් මෙලෙසින් තබන්නටයි අපගේ සූදානම. සදහැවතුනි, අදත් මේ දේශනාව පවත්වනු පිණිස අප සියලු දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. මීගොඩ හයිවේ ගාඩන්ස් හි පදිංචි LG රම්‍යා ප්‍රියදර්ශනී මහත්මිය ප්‍රධාන පවුලේ ඥාති හිත මිත්‍රාදීන් මේ සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. එසේනම් අපි දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ඇරයුම් කරමු. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වන සංකිට්ඨ ගෝතමීය වාද සූත්‍රය ඇසුරින් සිදු කෙරෙන මේ උතුම් වූ දේශනාව මෙතෙන් පටන් පවත්වන ලෙසට අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු මේ බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු යමහං භගවතෝ ධම්මං සෝත්වා ඒකා උපකට්ඨා අප්පමත්තා ආතාපීනි පහිතත්තා විහෙරියන්ති තී. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ධර්මදේශනා මාලාවක තවත් එක්තරා දේශනාවකටයි ඔබ සමවදින්නේ. ධර්මාවලෝකණයට අද දායකත්වයේ දරන්නේ LP රම්‍යා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාම හිත මිත්‍රාදීන් හැමදෙනාම
මීගොඩහිට මේ දේශනාවට මැදිරි පරිශ්‍රවයට පැමිණ සම්බන්ධ වෙනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරමින් අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණී කරන්නට කාලය පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය මුණ ගැහුණු කෙනෙක් හැම වෙලාවකම ධර්මයේ Tamanගේ ජීවිතය තුල අල්ලගෙන ඉන්න ඕන. ඒ ධර්මයේ තදින් අල්ලගෙන ඉන්න ඕන අද වගේ කාලෙක නා. මොකද පින්වත්නි ධර්මයේ තදින් අල්ලගෙන ඉන්න ඕන. ධර්මයේ තදින් අල්ලගෙන ඉන්න ඕන. ධර්මයේ ගිලිහිලා යන්න තියෙන අවස්ථාව හරිම වැඩි අද. ඕනම කෙනෙක්ගේ ජීවිතේ පිරිහිලා කඩා වැටිලා අනිත් පැත්ත හැරෙන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ පින්වත්නි. ඊටාම ස්වල්ප වේලාවකින් ධර්මයේ මඟ හැරිලා යන්න පුළුවන්. ඒ නිසා ලෝකේ පෙරළුණත් ධර්මේ නම් අතාරින්න එපා. මොකද මේ ලෝකේම පෙරළුණත් ධර්මයේ අතාරින්නේ නැති විදියට හික්මෙන කෙනෙකුට තමයි මේ ධර්මයේ සැබෑ සුරක්ෂිත බවක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක මතක් කරනවා භික්ෂු සංඝයාට, පින්වත් මහණෙනි, යම් කෙනෙක් ලෝකයේ ගැන අනුකම්පාවක් තියෙනවා නම් සමහර විට දරුවෝ ගැන වෙන්න පුළුවන්, පවුල ගැන වෙන්න පුළුවන්, බිරිඳ ගැන වෙන්න පුළුවන්, ස්වාමියා ගැන වෙන්න පුළුවන්. Tamanගේ හදවතේ අනුකම්පාවක් තියෙනවා නම් මහණෙනි, ඒ අනුකම්පාව තියෙන කෙනා කරන්න පුළුවන් ඉහළම දේ තමයි බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ යන්න උදව් කරන එක කියනවා. ධර්මයේ අවබෝධයෙන් සරණ යන්න උදව් කරන එක කියනවා. සංඝයා අවබෝධයෙන් සරණ යන්න උදව් කරන එක කියනවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මේවා වෙනස් වෙන්න පුළුවන් කියනවා. පඨවි ධාතුව වෙනස් වුණත් හොලවන්න බැරි ශ්‍රද්ධාවක් යම් කෙනෙකුගේ හිතේ ඇති වුණොත්, කවුරු හරි කෙනෙක් මැදිහත් වෙනවා නම් එහෙම ශ්‍රද්ධාවක් හදන්න ලෝකයා කෙරෙහි, බිරිඳ කෙරෙහි, දරුවන් කෙරෙහි, ඥාතිවරු කෙරෙහි උපන් අනුකම්පාවට කරන්න පුළුවන් ඉහළම දේ කරපු කෙනෙක් වෙනවා කියනවා. ඒ නිසා මේ කැම ටිකක් දෙන එකට වඩා, ඇඳුමක් ගිහින් දෙනවට වඩා වැදගත්ම දෙයක් තමයි පින්වත්නි මේ තිසරණිය තුල ශක්තිමත් කරන ශ්‍රාවකෙක් බිහි කරන එක. හේතුව දන්නවද? තිසරණිය තුල ශක්තිමත් වුණු කෙනෙක්ගේ ජීවිතයේ පුදුම විදිහේ සුරක්ෂිත බවක් තියෙනවා. එයාට පුදුම විදිහේ පින්වත්නි රැකවරණයක් තියෙනවා. පින්වත්නි ධර්මයේ හඳුනාගත්ත කෙනා ධර්මයේ පසුපසින් තමයි යන්නේ. ධර්මයේ හඳුනාගත්ත කෙනා කවදාවත් පින්වත්නි පුද්ගලිය පිටිපස්සේ යන්නේ නැහැ. දැන් අද වෙනකොට මිනිස්සු මුහුණ දෙන බරපතල අර්බුදේ තමයි ධර්මයේ එක පැත්තකින් තියාන විවිධ පුද්ගලයෝ සරණ යන්න පටන් අරන් තියෙනවා. විවිධ ආරාම සරණ යන්න පටන් අරන් තියෙනවා. විවිධ පැවිදි නායකයන් කණ්ඩායම් සරණ යන්න පටන් අරගෙන තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ධර්මයේ තුලින් හඳුනාගත්තට පස්සේ එයා ධර්මයේ පසුපසින් හෙවණැල්ලක් වගේ යනවා මිසක් එක එක පුද්ගලයෝ පිටිපස්සෙන් යන්නේ නැහැ පින්වත්නි. පැවිද්දෙක් පිටිපස්සෙවත් එයා යන්නේ නැහැ. එයා හැම වෙලාවකම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිටිපස්සෙන් තමයි ගමන් කරන්නේ. දැන් අද මේ දේශනා කරන දේශනාව ඔබ අප හැම දිනාටම ඊටාම වැදගත් දේශනාවක්. මේ දේශනාවේ නම තමයි පින්වත්නි, මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී වර්ගයට තමයි අයිති වෙන්නේ. මේ දේශනාවේ නම තමයි සංකිට්ඨ ගෝතමීයෝවාද සූත්‍රය. කෙටියෙන් ගෝතමියට වදාළ අවවාදයේ අන්තර්ගත සුන්දර දේශනාවක්. හරිම රමණීයයි මේ දේශනාව. මේක බුදුරජාණන් වහන්සේගේ කියන්න, උන්වහන්සේ දේශනා කළා කියන්න හේතුව මම අන්තිමටම කියන්න. ඔබට පුළුවන් අද මේ දේශනාව ඉවරුණාට පස්සේ කොහොමද බුදු කෙනෙක්ගේ දේශනාව අඳුනගන්නේ කියන රහස දැනගන්න අද පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා අපිට එක එක දේශනා ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ කියපු දේශනාවක මෙන්න මේ ආවේනික ලක්ෂණේ තියෙනවා. මේ දේශනාව ඉවර වෙනකොට ඔබට තේරෙවි.
පින්වත්නි බුදුරජාණන් වහන්සේ අටක නිපාතේ දේශනා කරපු දේශනාවල තියෙන 8 කොටස්. එකේ කොටස්, දෙකේ කොටස්, තුනේ කොටස් මේ විදියට ඇවිල්ලා අටක නිපාතය කියලා කියන්නේ පින්වත්නි කාරණා 8ක් සඳහන් වෙන සුන්දර දේශනාව කියන අදහසින් තමයි මේ දේශනාව අටක නිපාතයේ අන්තර්ගත වෙන්නේ. එක වෙලාවක ගෝතමිය බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නිග්‍රෝධාරාමයේ. නිග්‍රෝධාරාමයේ කොහෙද තියෙන්නේ පින්වත්නි? නිග්‍රෝධාරාමයේ තියෙන්නේ ශාක්‍ය ජනපදයේ. ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර තමයි මේ ආරාමයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරේට වඩින්න කියලා ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළානේ. අර කුල පහදවන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර කාලුදායි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට හොඳට කල්යල් බලලා ආරාධනා කළානේ. නිදුකානනී දැන් කුඹුරු පැහිලා තියෙන්නේ. හොඳට මල් පර බර වෙලා කුඹුරු යාය මැදින් ඔබ වහන්සේ වඩිනකොට ශාක්‍ය කෝලිය දෙපිරිස ඔබ වහන්සේ දැක ගනීවා කිය වර්ණනා කරද්දී බුදුරජාණන් වහන්සේට වැඩම කරන්න කල්පනා වුණා. උන්වහන්සේට හිතුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරියට මේ කුඹුරු පැහිලා පළ බර වෙලා තියෙන්නේ. කහ පාටට දෙපැත්තෙන් මල් පිපිලා තියෙන්නේ මේ කුඹුරු යාය මැද හරියට බුදුරජාණන් වහන්සේ පිළිගන්න වගේ. ඔබ වහන්සේ දැන් යන්න කියලා කෙලින්ම කියන්නේ නෑ. මොකද ශාස්ත්‍රුන් වහන්සේට එහෙම කියන එක අගෞරවයක් කියලා ඒ කාලේ ශ්‍රාවකයන් වහන්සේලා කල්පනා කළා. බලන්න කියන කතාව වහෙන්වරෝ කියනවනේ. භාග්‍යවතුන් වහන්සේ මේ ගඟෙන් එහා පැත්තේ කුඹුරු යාය මැදින් ඔබ වහන්සේ වඩිනකොට ශාක්‍ය කෝලිස්ත දෙපිරිස දැක ගන්නවා නම් අනේ කොච්චර දෙයක්ද. හරියට මේ මල් පිපිලා කුඹුරේ වී බර වෙලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිගන්න වගේ. ඔබ වහන්සේ පිළිගන්න ලෑස්ති පිට ඉන්නවා වගේ පරිසරය කියලා කියනකොට උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ වැඩම කරලා පින්වත්නි උන්වහන්සේ වැඩියාම අර නිග්‍රෝධාරාමයේ කියලා ඒ ශාක්‍ය ජනපදයේ ඇසුරු කරගෙන කිඹුල්වත් නුවර ලස්සන ආරාමයක් තිබුණා. ඒ කිඹුල්වත් නුවර තිබුණ මේ ආරාමයේ තමයි එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේ වැඩ ඉන්නකොට ගෝතමිය ආවා. මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. ගෝතමියගේ සුන්දර අත්දැකීමක් තමයි මේ මාසෙත් තියෙන්නේ. ඒකත් මේ දේශනාවට සිද්ධ කරන්න වැදගත් කාරණයක්. මොකද ගෝතමිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කාන්තා පැවිද්ද ඉල්ලපු මාසෙ මේ ගත වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ළඟ ධර්මී පිළිසරණ කාන්තා පැවිද්දට විවෘත වුණු සුන්දර මාසයක තමයි මේ ගෝතමියෝවාද සූත්‍රය ඔබට අපි දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් උන්වහන්සේට ඉස්සෙල්ලා වන්දනා කළා. වන්දනා කරලා එක පැත්තකට වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා මං හිතන්නේ මේ වෙනකොට ගෝතමිය පැවිදි වෙලා නැහැ. පැවිදි වෙන්න මාන බලන යුගය. මොකද කාන්තා පැවිද්ද වෙනුවෙන් ගෝතමිය තරම් කැපවුණු වෙනත් කාන්තාවක් නැහැනේ. කීප වතාවක් බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. අන්තිමටම හිස මුඩු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට කරත්තවල පයින්ම සැතපුම් ගානක් දුර ගෙවාගෙන ආවේ. පයින්ම කාන්තාවන්ගේ හයියත් අපි බුදුරජාණන් වහන්සේට පෙන්නමු වගේ අදහසින් තමයි එන්න ඇත්තේ. පයින් එනකොට මේ නගරේ යන කරත්තකාරයෝ නතර කරලා කියනවලු අනේ අපේ මේ දේවයන් වහන්සේනේ කොහෙද මේ පයින්ම යන්නේ? වඩින්න අපි එක් කරගෙන යන්න. එතකොට කියනවලු නෑ ඔබේ ගමන ඔබ යන්න. මට වෙනම ගමනක් තියනවා කියලා සැතපුම් ගානක් දුර ගෙවාගෙන පයින් වැඩම කරලා තියෙනවා. මං හිතන්නේ මේ කාලේ මේ දේශනාවේ හරියටම නෑ ඒ පැවිදි වෙලාද පැවිදි වෙලා නැතුවද කියලා. නමුත් පින්වත්නි හැම කෙනෙකුටම බොහෝම රමණීය දේශනාවක් මේ දේශනාව. මේ දේශනාවේ ගෝතමිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පත්කඩේ දාලා එක පැත්තකින් වන්දනා කරලා එක අයිනකට වෙලා හිටියා. ඉඳලා ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ අදහස තමයි ධර්මය අහගෙන හුදෙකලා වෙලා ඔන්නයා කියන කතාව. ධර්මය අහගෙන හුදෙකලා වෙලා අප්‍රමාදී වෙලා
කෙලස් තවන වීරියෙන් අපේක්ෂා රහිතව ඉන්න විදිය ගැන වැඩපිළිවෙල ගැන ඔබ වහන්සේ මට කෙටියෙන් දේශනා කරනවා නම් හොඳයි. මොකක්ද කෙටියෙන් දේශනා කරන්න ඕන? මේ ධර්මය අහලා හුදේකලාවට ඇලිලා අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් ඉන්න උත්සාහ කරන මට ඔබ වහන්සේ මේ ධර්මයේ වැඩපිළිවෙල අකුලලා පොඩිවට කියනවා නම් හොඳයි. කෙටියෙන් කියනවා නම් හොඳයි. ඒතර මේ දේශනාව බොහොම කෙටියෙන් කියපු දේශනාවක්. හැබැයි නිවනට කෙලීම අභිමුඛව තියෙන දේශනාවක්. දැන් මේ දේශනා බොහෝ දෙනෙක් අහන්නේ ඇත්තටම ධර්මයේ ජීවිතේ පුහුණු කරගන්න අදහසින්. ඒ නිසා හැම කෙනෙකුටම මේ කෙටියෙන් වදාළ දේශනාව විශාල අනුග්‍රහයක් වෙයි. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ වදාරනවා ගෞතමිය එහෙනම් හොඳට අහගන්න කියනවා. මේ කියන ධර්ම කාරණේ බොහොම හොඳට සිහිනුවණින් අහගෙන හදාගන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනියෙන්ම ගෞතමිය විරාගාය සංමත්තන්ති නොසරාගාය. ගෞතමිය මේ ධර්මයේ විරාගයේ පිණිස පවතින ධර්මයක් කියනවා. සරාගයේ පිණිස පවතිනක් නෙමෙයි. මේ ධර්මයේ ඉලක්කය විරාගය කියනවා. ඒතර මේ ධර්මයේ හුරු කරන කෙනෙක් විරාගය තුල තමයි පැලවෙන්න ඕන කියනවා. සරාගය තුල ජීවත් නොවිය යුතුයි කියනවා. ඒ කියන්නේ මේ රාගයට අනුග්‍රහ කරන ගමන් මේ වගේ බණකුත් ඇහුවා කියලා මුකුත් නිවීමක් සුවපත් වීමක් විරාගයක් මතුවෙන්නේ නැත්තේ ඇයි පින්වත්නි? මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම තියෙන විරාගයේ පිණිස. විරාගයේ පිණිස. සරාගී භාව පිණිස නෙමෙයි. දැන් නමුත් ලෝකයේ මොකක්ද අවුස්සන්නේ පින්වත්? අන්න බලන්න ලෝකයෙන් ධර්මයේ වෙනස් වෙන්නේ අන්න එතනින්. ලෝකයෙන් රාගයට තමයි උදව් කරන්නේ. කනට ඇහෙන ගොඩාක් ලෝකේ හඬවල් තියෙනවා. ඒ හැම හඬක්ම ඔබට රාගයට තමයි උදව් කරන්නේ. ඔබේ ඇහැට ගැටෙන කීයක් ලෝකේ දේවල් තියෙනවද? ඒ හැම දෙයක්ම ඔබට රාගයට තමයි උදව් කරන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියනවා ගෞතමිය හොඳට අහගන්න කියනවා විරාගාය සංවත්තන්ති නොසරාගාය. ගෞතමිය විරාගයේ පිණිස පවතින දෙයක් මේ ධර්මයේ කියනවා සරාගී භව පිණිස පවතින දෙයක් නෙමෙයි කියනවා. දැන් සමහර අය ඉන්නවා මේ නෑ ඉතින් අපි ඒවත් කරන ගමන් ඔය ඉඳලා හිටලා අපි දේශනාවකුත් හුරු කරගෙන යමු වගේ අදහසක් ඔළුවේ තියෙන අය ඉන්නවා. සමහර විට පැවිදි කණ්ඩායමකට පවා එහෙම අදහසක් තියෙන්න පුළුවන්. අපි මේ වතු පිටි බලාගෙන කුඹුරු පිටි බලාගෙන ඔක්කොම වැඩ ටිකක් කරගෙන පන්සල් ආරාම ඔක්කොමත් ඉදි කරන ගමන් අපි ඉතින් මේකත් හුරු කරගමු වගේ අදහසක් යටින් තියෙන්න පුළුවන්. පින්වත්නි රාගයට පැටලිච්ච ලෝකයකට මේ ධර්මයේ අයිතියක් නැහැ. අවංකව රාගය දුරු කරගන්නවත් උනන්දුවක් තියෙන කෙනෙකුට තමයි මේ ධර්මයේ සැබෑ උරුමකාරකමක් තියෙන්නේ. පැවිද්දෙක් වුණත් එහෙමයි. පැවිද්දෙක් වුණත් රාගයට බැහැගෙන නම් සරාගී භව තුල නම් ඉන්නේ. උපතින්ම මේ හිත සරාගයට තමයි බැඳිලා තියෙන්නේ. හැබැයි මේ සරාගයට බැඳිච්ච හිත ධර්මයේ පැත්තට හරව ගන්න අපිට උනන්දුවක් තියෙන්න ඕනේ. මේ ලෝකේ නානාවිධ ප්‍රශ්න තියෙනවා පින්වත්නි. ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන ගමන් මේ ධර්මයේ පුහුණු කරගන්න බෑ. ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන දේවල් අසාර ලෝකයකට අයිති දේවල්. ඇත්තටම ධර්මයටම ආපු කෙනෙකුට පවා අසාර ප්‍රශ්න තියෙන්න පුළුවන්. අර එක හාමුදුරුවෝ දෙන්නෙක් හිටියා වයසට ගිහින් මහාන වෙලා තියෙන්නේ. බොහොම වයසට ගිහින් පැවිදි වෙලා තියෙනවා. ඉතින් මේ දෙන්නම බොහොම කැලේට වෙලා ඉන්නකොට මේ හාමුදුරුවෝට තිබ්බ ඕන ප්‍රශ්න බලන්න. එක හාමුදුරු කෙනෙක් අහනවා ඊතුරු හාමුදුරුවන්ගෙන් ආයුෂ්මතුනි වැඩියෙන්ම සීතල මොන කාලෙටද? ඔන්නේ හාමුදුරුවන්ගේ තිබ්බ ප්‍රශ්නේ. එතකොට අර හාමුදුරුවෝ කියනවා මේ ඇවැත්නි වැඩියෙන්ම සීතල තියෙන්නේ හඳ බැහැගෙන යන කාලයට. ඒ කියන්නේ අඳුරු වේගන යන කාලයක් තියෙන්නේ. ඒ අඳුරු වේගන යන කාලයට තමයි ඇවැත්නි වැඩියෙන්ම සීතල තියෙන්නේ කිව්වා. ඊට පස්සේ මේ හාමුදුරුවන්ගේ මූණ ටිකක් පුලුටු වුණා. නෑ ඒ කතාව නම් පිළිගන්න පුළුවන් කතාවක් නෙමෙයි කියලා මේ හාමුදුරුවෝ සද්ද නැතුව හිටියා. හැබැයි පිළිගත්තෙත් නෑ. අර හාමුදුරුවෝ දැනගත්ත මේ හාමුදුරුවෝ මේක පිළිගත්තේ නෑ කියලා. ඊට පස්සේ එක දවසක අර හාමුදුරුවෝ අනිත් හාමුදුරුවෝ උත්තර දුන්න හාමුදුරුවෝ ඇහුවා
හොඳයි ඇවැත්නි ඇත්තටම සීතල කොයි කාලෙටද කියලා ඇහුවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඇත්තටම සීතල තියෙන්නේ ඉර වැඩි හඳ වැඩිගෙන යන කාලෙට. එක්කෙනෙක් කිව්වා හඳ බැහැගෙන යන කාලෙට කියලා. අනිත් එක්කෙනා කියනවා නෑ ආලෝකයේ වැඩිගෙන යන කාලෙට තමයි ඇත්තම සීතල. සීතල මොන කාලෙ තිබ්බත් අපිට මොකද පින්වත්නි? සීතලද ප්‍රශ්නේ දැන් මේ වෙලාවේ. පින්වත්නි සීතලට වඩා බරපතල ප්‍රශ්නයක් ඔබත් මමත් ඉස්සරහා තියෙනවනේ. ඒ මේ දරුවට කන්න දෙන ප්‍රශ්නේ නෙමෙයි. ඒක මෙහි ආයුෂ ඉවර වෙනකොට හමාර වෙනවනේ. බිරිඳටයි දරුවටයි කන්න දීලා පෝෂණය කරන එකටත් වඩා සුන්දර වටිනා ධර්මයක් තුලින් ඉවර කරගන්න ඕන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඔය දාරක බැඳීම මරණයත් එක්කම ඉවර වෙලා යනවා. කෙනෙක් කියන්න පුළුවන් මම මේ මහන්සි වෙන්නේ මගේ දරුවා වෙනුවෙන්. මම මහන්සි වෙන්නේ හාඳුරෝනේ අපේ ගෙදර බිරිඳ දරුවෝට කන්න දෙන්න. ඒක පින්වත්නි නොමේරු ප්‍රශ්නයක්. මෝරපු නැති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තර ඕන තරම් හොයාගන්න පුළුවන්. හෙට ඉඳලා දරුවන්ට කන්න දෙන එක නවත්තන්න කියලා නෙමෙයි කියන්නේ. හැබැයි ওই දරුවන්ට කන්න දීමේ අවසාන ප්‍රතිඵලය තමයි ඔබ මරණයෙන් අවසන් කරලා දානවා. එතනින් පස්සේ ඔය දරුවම ඔබට හම්බ වෙන්නේ මේ ජීවිතේට හම්බ වෙච්ච පිරිසක් තමයි දීපල ටිකක් තමයි ඔබ මේ නඩත්තු කර කර ඉන්නේ. ඔය නඩත්තු කරන කිසි දෙයක් ඔබට අයිති නෑ. ඒක ධර්මයෙන් බලනකොට තමයි තේරෙන්නේ. ඔබ ඔය වැටට ඉනි වැටට පොර කකා හිටියට ඔය ඉනි වැට ඔබට අයිති දෙයක් නෙමෙයි පින්වත්නි. දැන් පරම්පරා 3-4කට කලින් එහි හිමිකරු සමහර විට නිරේ. ඔබේ ඔය ඉඩකඩම් ටිකට උරුමක්කම් කියපු මගේ කියලා ඔළුවෙන් ලොකුවට උපාදානය කරපු අය සමහර විට ඒ අය දුගතියේ මේ වෙනකොට අනේ මගේ ඉඩකඩම් ටික කියලා ඒගොල්ලන්ට මේ ටිකත් අරගෙන යන්න බැරි වුණානේ. එතකොට මේ ටික බොහොම හොඳින් පරිහරණය කරන ගමන් දරුමල්ලොන්ට ඉඩකඩම් දීපල මේ හැම දෙයක් තුළම පරිහරණය කරන ගමන් බොහොම පරිස්සමට නොබැඳී පරිහරණය කරන්න පුළුවන් හිතක් හදාගන්න ඕන. දැන් බලන්න එක හාමුදුරුවෝ කෙනෙකුට තිබ්බා මේ සීතලෙන්නේ කොයි කාලෙටද? ඉතුරු හාමුදුරුවෝ කෝ සීතලෙන්නේ ආයුෂ්මතුනි කරවල වේගන යන කාලෙට. හඳ පායලා පෝය බැහැගෙන යනවනේ. බැහැගෙන ඉන කාලෙට තමයි සීතල. අනිත් හාමුදුරුවෝ කිව්වා නෑ පෝය බැහැගෙන ඉන කාලෙට කොහෙද සීතල? ආලෝකයේ වැඩිගෙන ඉන කාලෙට තමයි සීතල කිව්වා. මේ ප්‍රශ්නේ බලන්න මේ ලාමක ප්‍රශ්නයක් අල්ලගෙන මේ හාමුදුරුවෝ කතා කරගෙන ඉඳලා මේ ප්‍රශ්නේ පිළිබඳ දෙන්න අතර පොඩි කෝන්තරයක් ඇති වෙලා තියෙනවා. මේ තාම ලාමක සරල ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. හොඳයි අපි එහෙනම් භාග්‍යවතුන් වහන්සේගෙන් අහගමු. උන්වහන්සේ හරියටම අපිට කියයි. උන්වහන්සේ ළඟට ගිහින් අහනවා මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සීතල කොයි කාලෙටද? බුදු කෙනෙක් ඉස්සරහ අඬන ප්‍රශ්නද? ඒ කාලේ එහෙමනම් මේ කාලේ ගැන මොකුත් කතා කරන්න දෙයක්ම නෑ නිපින්නත්නි. බුදුරජාණන් වහන්සේ ඉස්සරහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වැඩියෙන් සීතල කොයි කාලෙටද? බුදුරජාණන් වහන්සේ කතාව පැත්තකින් තියලා චතුරාර්ය සත්‍ය ගැන බණ කිව්වා. සීතල කාලෙවත් රස්නේ කාලෙවත් මධ්‍යස්ථ ඍතුවවත් ඕවා ගැන හොයලා හරියන්නේ මේ ජරා මරණ දුක ඉවර කරගන්නේ කවද්ද කියලා හීනමවන්න පින්වත්නි. මේ ජරා මරණ දුක ඉවර කරගන්න එකටම පෙම්බඳින්න සෙනෙහසක් උපදව ගන්න. ඒ සුන්දර පණිවිඩය අපේ ජීවිතේට මුණ ගැහුණාම ඒ මුණ ගැහුණු ජීවිතේ තමයි මෙහිදී ධර්මය අවබෝධ නොවි ජීවිතයේ අවසාන වුණත් සුගතියකට අරගෙන යන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ප්‍රජාපතියට ගෝතමිය මේ ධර්මයේ තියෙන්නේ සරාගී හිතක් දියුණු කරන කෙනාට නෙමෙයි විරාගී සිතට පෙම්බඳින කෙනාට කියනවා. මේ ධර්මය එහෙම එකක් කියනවා. ඊට පස්සේ දෙවෙනියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝතමිය මේ ධර්මයේ තියෙන්නේ විසංයෝගාය සංවත්තන්ති නෝ සංයෝගාය. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෝතමිය මේ ධර්මයේ එක්වීම පිණිස පවතින දෙයක් නෙමෙයි. මේ ධර්මයේ විയോഗය පිණිස පවතින දෙයක්.
ලෝකෙ දෙකයි තියෙන්නේ සංයෝගය වියෝගය. එක්වීම සහ වෙන්වීම විතරයි ලෝකේ තියෙන්නේ. සංයෝගයේ වියෝගයකින් කෙලවර වෙනවා කියලා ධර්මයෙන් බලන කෙනෙකුට තමයි තේරෙන්නේ. යම් කෙනෙක් එක් වෙනකොට ඒ එක්ුණේ දුකටමයි කියලා තේරෙනවා වියෝගයෙන් මේක අවසන් වෙනකොට. එදා සංයෝගයක් නොවුනනම් මෙදා වියෝගයක් නැහැ කියලා ධර්මයෙන් ජීවිතේ සැදෑ කාලෙට යනකොට ඒ වියෝගයේ ඉදිරියේ හඬා වැටෙනකොට තමයි යත්තන්න තේරෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ධර්මයේ තියෙන එක්වීම පිණිස නෙමෙයි වියෝගයේ පිණිසයි මේ ධර්මයේ තියෙන්නේ. වියෝගයේ පිණිස කියන්නේ දැන් අපි සමහරන්නේ ලෝකයේ වියෝගය කියලා කතා කරන එක නෙමෙයි. මෙතන වියෝගය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ පින්වත්නි පුළුවන් තරම් වෙන් වෙන්න කැමති කෙනෙකුට තමයි මේ ධර්මයේ තියෙන්නේ. හැම වෙලාවකම එකතු වෙන්න කැමති කෙනෙකුට මේ ධර්මයේ ප්‍රයෝජනයක් හදා ගන්න බෑ. සමහර විට මේ කාන්තාවකට මේ බණ ටික කියන්නේ. ගෝතමියට තමයි මේ බණ ටික කියන්නේ. සාමාන්‍ය කාන්තාවෝ එකතු වෙලා ඉන්න තමයි වැඩියෙන් කැමති. ඒ නිසා වෙන්න ඇති බුදුරජාණන් වහන්සේ මේ කාරණේ අවධාරණය කරලා කියන්නේ ගෝතමිය විසංයෝගාය සංවත්තන්ති නෝ සංයෝගාය. ගෝතමිය මේ ධර්මයේ තියෙන්නේ එක්වීම පිණිස පවතින එකක් නෙමෙයි මේ ධර්මය. වියෝගයේ පිණිස පවතින දෙයක්. පුළුවන් තරම් තියෙන බැඳීම් ටික අයින් කරගන්න කැමති කෙනෙකුට තමයි මේ ධර්මය අල්ලන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් පින්වත්නි මේ ධර්මය අල්ලන්න බෑ. එහෙමනම් දැන් ඔබ මේ ධර්මයෙන් ජීවිතයට ගන්න ඕන දේ තමයි පුළුවන් තරම් බැඳීම් අඩු කරගන්න බලන්න. බැඳෙන පමණට දුකේ ප්‍රමාණය තීරණය වෙනවා. එච්චරයි. කොච්චරකට බැඳෙනවාද දුක එච්චරයි. කොපමණක් බැඳෙනවාද දුක එපමණයි පින්වත්නි. බැඳීම යනු දුකක්මයි ලෝකේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ වෙන් වෙන තරමට මේ ධර්මයේ හිමිකරුවා වෙන්නේ. එකතු වෙච්ච තරමට නෙමෙයි. ගොඩ ගහගත්ත තරමට නෙමෙයි. ඉදිකිරීම් කළ ප්‍රමාණයට අනුව නෙමෙයි. ආරාමයකුණක් තියෙන්න පුළුවන්. දැන් අභිමානී කොතනද තියෙන්නේ? අභිමානී තියෙන්නේ අපේ ආරාමයේ තමයි විශාලම ධර්මශාලාව තියෙන්නේ. තව කෙනෙකුට අභිමානයක් එන්න පුළුවන් ආසියාවේ ලොකුම පිළිමේ තියෙන්නේ අපේ පන්සලේ කියලා. එතකොට එයා පින්වත්නි පිළිමේ අස්සෙත් ඇලීමක් හදාගෙන එකතු වීමක් හදාගෙන එයාට තේරෙන්නේ නැහැ ඒ සංකල්පයේ පවා Taman නිවනින් ඈත් කරනවා කියලා. පින්වත්නි ගොඩගාගත්ත තරමට ඉදි කරපු තරමට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ වෙන් වෙච්ච තරමට. වෙන් වෙච්ච තරමට. එතකොට වෙන්වීමෙන් තමයි විමුක්තියට පාර හදා ගන්න තියෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ පවතින්නේ තෘෂ්ණාව පිණිස නෙමෙයි කියනවා. තෘෂ්ණාව පිණිස නොපවතින දෙයක් කියනවා. ආසා නැති බවට යම් කෙනෙක් ඇලුම් කරනවද ඒ තාක් කාලයක් එයා ධර්මයේ හිමිකරුවෙක් කියනවා. ඒ කියන්නේ පින්වත්නි කාම තණ්හාවෙන්ම තමන් වැහිලා යනවා නම් භව තණ්හාවෙන්ම තමන් වැහිලා යනවා නම් විභව තණ්හාවෙන්ම තමන් වැහිලා යනවා නම් සමහර විට තණ්හාව එනකොට හොයන්නත් බෑ මේක තණ්හාවද නැද්ද කියලා. හේතුව තමයි පින්වත්නි ගොඩාක් වංචක ධර්ම විදියට එනවත් කෙලෙස් ධර්ම. සමහර වෙලාවට රාගය තියෙන්නේ හොයන්න බෑ. අනුකම්පාව වගේ එළියට එන්නේ. තනි ලෝභය තියෙන හිතේ පිරිමැස්ම වගේ එළියට එනවා. අපි ඉතින් මේවා පිරිමහන්න එපාය කියලා එයා හිතන්නේ. නමුත් එයාගේ ඔළුවට එහෙම ආවට එයාට තේරෙන්නේ නැහැ මේ පිරිමැස්මේ වේසයෙන් ආවේ ලෝභයයි කියලා තේරෙන්නේ නැහැ. පින්වත්නි මේ ඔක්කොම ලඝු කළොත් පින්වත්නි මේ ධර්මයේ තියෙන තෘෂ්ණාව පිණිස පවතින තැනක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ තියෙන ආසා නැති බවට ඇලුම් කරන තාක්කල් කියනවා. එහෙම හිතක් හදාගත්තේ නැත්නම් ධර්මයේ හිමිකරුවෙක් වෙන්න බෑ කියනවා. දැන් අපේ પરම්පරාව කිව්වේ මේ ධර්මයේ කිව්වේ නිකන් මඟුල් මුද්දක් වගේ එකක් කියලානේ. પરම්පරාවෙන් પરම්පරාවට පූජා කරන මුද්දක් වගේ එකක් කියලා අපිට මෙච්චර කල් කිව්වේ.
දැන් බලන්න ධර්මයේ හිමිකරුවා කොහොම කෙනෙක්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක්ගේ හිතේ ආගම, ජාතිය, කුලේ, ගෝත්‍රේ මහණෙනි මොකක්වත් බලපාන්නේ නැහැ. තෘෂ්ණාව නැත්තම් තෘෂ්ණාවෙන් අයින් වෙන්න අවංක අදහසක් තියෙනවනම් මහණෙනි ධර්මයේ සැබෑ හිමිකරුවා ඔහු කියනවා. එතකොට ඒකට ජාති, ආගම මොකක්වත් බලපාන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ බෞද්ධයන්ට නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ මිනිස්යන්ට. එතකොට මේ මනුස්ස ප්‍රජාවට කියපු දේශනාවේ මිනිස්සු අතරත් හිමිකරුවා වෙන්නේ කොහොම කෙනෙක්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ වදාරනවා තෘෂ්ණාව පිණිස නොපවතින දෙයක් මේ ධර්මයේ. ආසා රහිත බවට තමයි මේ ධර්මයේ පවතින්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ හතරවෙනි කාරණේ විදියට මතු කරනවා බොහෝම ලස්සන ධර්ම කාරණයක්. මේ ධර්මයේ නොසෑහීම පිණිස නොපවතින දෙයක් කියනවා. නොසෑහීම පිණිස නොපවතින දෙයක් කියනවා. අප්පිච්චත්තායන් සංවත්තති නෝ මහිච්ඡතාය. මේ ධර්මයේ තියෙන්නේ මහිච්ඡතාවයට බැහැගත් කෙනෙකුට නෙමෙයි කියනවා. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන් හිතක් හදාගත්ත කෙනෙකුට කියනවා. ඔන්න ඔය ටිකෙන් තමයි ධර්මයේ හිමිකරුවෙක් වෙන්නේ. දැන් ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න තට්ටු කරලා මට ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන්ද? පුළුවන් නම් ඔබ තමයි ධර්මයේ හිමිකරුවා. මට ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බැරිද ඇත්තටම? බැරි නම් ධර්මයේ හිමිකරුවෙක්වත් වෙන්න වීරිය බලන්න ඕන. ඒක මේ බෞද්ධකමෙන් නම් හම්බ වෙන එකක් නෙමෙයි පින්වත්නි. බෞද්ධ කියන එක තුල වැඩෙන්නේ අද නම් මාන්නේ විතරයි. ඒ මාන්නයට අනුග්‍රහයක් වුණාට සමාජ බෞද්ධ කියන මාත්‍රේ පවා සැබෑ බුදුරජාණන් වහන්සේගේ හිමිකරුවෙක්ගේ ස්වභාවය උන්වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ පින්වත්නි නොසෑහීම පිණිස නොපවතින දෙයක් කියනවා. මේ ධර්මයේ තියෙන්නේ සෑහී ලැබිච්ච දෙයකින් සෑහීමකටපත් වෙන්න පුළුවන් හිතක් තියෙන කෙනාට කියනවා. අද පින්වත්නි අවම බලාපොරොත්තු නැත්තම් මේ ධර්මයේ හිමිකරුවෙක් වෙන්න බෑ. ගිහියෙක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා අවම බලාපොරොත්තු නැත්තම් අවම බලාපොරොත්තු ටිකක් නෙමෙයි නම් එයාගේ ජීවිතේ තියෙන්නේ එයාට මේ ධර්මී හුරු කරගන්න බෑ. ගොඩාක් සිවුරු පරිහරණය කරනවා නම් ගොඩාක් කෑම බීම වලට කැමැත්තක් දක්වනවා නම් ආහාර පාන වලට හරිය කැමතියි නම් එයාට ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බෑ. එතකොට ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන් හිතක් තිබ්බොත් අන්න ඒ කෙනාට අයිති දෙයක් කියනවා මේ සුන්දර ධර්මය. මහිච්ච කෙනෙකුට මේ ධර්මයේ හිමිකරුවෙක් වෙන්න බෑ කියනවා. අර එක හාමුදුරුවෝ කෙනෙක් ඉඳලා තියෙනවා. ඔය සවැත් නුවර ඉඳලා තියෙන්නේ හරියට කෑම ඕනලු උන්වහන්සේට. කොයි වෙලාවෙත් සමහර දේවල් ඉතින් ඔය පුරුදු ගොඩාක් දේවල් සංසාර පුරුදු. ඒව මේ නිරායාසයෙන් ඇති වෙච්ච ඒවා නෙමෙයි සංසාර පුරුදු කියනවා. හරියට කෑම කනවා කියනවා. කොහොම හරි උදේට පිණ්ඩපාතේ ගිහින් ආයෙත් ඒ පාත්‍රයෙන් භාගයක් තියාගන්නවා කියනවා දවල්ට වළඳන්න. මොනවා හරි බීමක් හම්බුනොත් එහෙම ඒ ටික තියාගන්නවා කියනවා හවසට වළඳන්න. ඒ කියන්නේ කෑමට හරීම කැමැත්තක් තිබ්බා කියනවා. සමහරට මේ සංසාරේ කපුටෙක්වත් වෙන්න ඇති. ඔකට ලස්සන කතාවකුත් තියෙනවා අතීත කතාවකුත්. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට මේ භික්ෂුවගේ කතාව ගියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර ආරාමේක හාමුදුරුව කෙනෙක් ඉන්නවා කාපු ගමන් කියලා පණිවිඩේ ගියා. කොයි වෙලාවෙත් කෑම ගැන හිත ඉන්නේ නිවන ගැන හිතන්නේ නැහැ කිව්වා. ධර්මයක් ගැන හිතන්නේ නැහැ ස්වාමීනි කෑමටම ලොල් වෙලා කකා හිටපු ගමන් කියනවා. ඉතින් ඔය අතර බුදුරජාණන් වහන්සේ දකින්න එනවනේ ඉඳලා හිටලා බුදුරජාණන් වහන්සේ දකින්න ආවම බුදුරජාණන් වහන්සේට එක භික්ෂුවක් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර කෑමටම කෑදර කමක් පෙරේත කමක් තියෙන භික්ෂුවක් ඇවිල්ලා ඉන්නවා ධම් සභාවේ එහෙම කියලා එමීට බුදුරජාණන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ ඉතින් කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉඳලා අර භික්ෂුවට කතා කළා. ළඟට කතා කරලා ඇහුවා භික්ෂුව මේ ඇත්තද මේ වැඩියෙන් කනවා කියන්නේ කියලා ඇහුවා. හැබැයි මේකෙන් වැරදි විදියට අල්ලගන්න එපා. එහෙනම් බුදුදහම කියන්නේ ටිකක් කන එකක් කියලා.
දැන් අපි බොහෝ දෙනෙක් එහෙම තමයි අල්ලගන්නේ. ටිකක් කන එක නෙමෙයි අර එක භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා අද මං හරියට ඔබ වහන්සේට පැහැදුනා. ඇයි පැහැදුනේ කියලා අහනවා. ඔබ වහන්සේ අද ටිකයි වැළඳුවේ කියනවා. එතකොට එයා පැහැදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අඳුනගෙන නෙමෙයි ටිකක් කනවට පැහැදිලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට දොස් කියනවා අඩුපාඩු කියනවා. අඩුපාඩු පෙන්නලා කියනවා භික්ෂුව ඔය මොකක්ද හදාගත්ත පැහැදීම කියලා අහනවා. ඕක සැබෑ පැහැදීමක් නෙමෙයි කියනවා. මම බත් පිඬු 3-4කින් යැපෙනකොට බත් පිඬු 2කින් යැපෙන භික්ෂුන් ඉන්නවා කියනවා. එතකොට ඔයා මට නෙමෙයි පහදින්න ඕන ශාස්ත්‍රවරයා විදිහට. ඔයා පහදින්න ඕන අර බත් පිඬු 2කින් ජීවත් වෙන භික්ෂුවට නේද? ටිකක් කණේ කල්පේච්චකම නෙමෙයි පින්වත්නි. නමුත් අවම යැපීම් තියෙනවා. අද ඉන්න සමහර ගිහි පැවිදි හැමෝම හිතනවා නෑ ඕන තරම් කාලෙ ඉවරලා නොබැඳී හිටියාම හරි කියලා. පින්වත්නි ඕන තරම් කන ගමන් කොහොමද නොබැඳී ඉන්නේ? පින්වත්නි මේ බැඳීමේ බරපතලකම ඉතින් කෙනෙක් කියා හිතන්න පුළුවන් හාඳුරනේ කණේක ඉතින් කෑවා කියලා බුදුදහමේ විරෝධයක් නෑනේ. ඔය තියෙන දෙයක් කාලා අපි ඉතින් හොඳට කාලා බීලා හිටියාම ඉතින් කිසි වරදක් නෑනේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි පින්වත්නි අවදානම කියන්නේ ඒක නෙමෙයි. කවුරු හරි කෙනෙක් පරිප්පු ව්‍යංජනයක් හරි කමන්නේ නිතර කන්න පටන් ගත්තට පස්සේ එයාගේ රස තෘෂ්ණාව වැඩෙන්න පුළුවන්. මස් මාළු කිරි බිත්තර නෙමෙයි. පරිප්පු ටිකක් හරි පරිප්පු වලට හරි කැමැත්තෙන් කන්න පටන් ගත්තට පස්සේ ඒ පරිප්පු නිතර කන එක නිසා ඒකට උපාදානය වෙලා සමහර විට පරිප්පු කාලා දුගතිය යන්න පුළුවන්. මොකද පරිප්පු ව්‍යංජනයක් හරි කමන්නේ නිතර කන්න පටන් ගත්තට පස්සේ ඒ නිසා අකුසල් වැඩෙනවා. හරියට අකුසල් වැඩෙනවා. අකුසල් වැඩෙනවා කියන එකටත් වඩා අකුසල් වැඩෙන්නේ ඒක හේතු වෙනවා. මොකද පරිප්පු නෙමේ ඕනම දෙයක් උපාදානය කරගන්නවට බුදුදහම විරුද්ධයි. කිසි දෙයක් උපාදානය කරගන්න එපා. දැන් බලන්න මේ හාඳුරෝ ගෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව ඇත්තද මේ කියන්නේ මේ සංඝයා කියනවා ගොඩාක් වළඳනවා කියලා. පින්ඩපාත එක ගෙදරකින් දෙකකින් තුනකින් සෑහීමකටපත් වෙන්න බෑ. ගෙවල් 10ක විතර පින්ඩපාතේ යනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා දැන් ඔහොම කියද්දී අපිට කිව්වොත් ඔහොම කතාවක් අපි මොනවා කියයිද? අපෙන් ඇහුවොත් උපාසකම්මා මේ ඇත්තද වැඩියෙන් කනවා කියන්නේ දරුවෝ කිව්වා මට කිව්වොත් මොනවා කියයිද? හාමුදුරනේ ඉරිසියාවට ඔය කියන්නේ. මං එලව ගන්න හාමුදුරනේ ඔය කියන්නේ. දහසක් කතා නැද්ද කියන්නේ? දැන් බලන්න මේ ඒ කාලේ මේ හාමුදුරුවන්ගේ අඩුපහඩු තිබ්බ තමයි. නමුත් ශාස්ත්‍රුන් වහන්සේ කියනකොට හංගන්නේ මොකද? දැන් මේ හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවනේ බුදුරජාණන් වහන්සේ විමසනවනේ මේ මහාන ඇත්තද මේ වැඩියෙන් කනවා කියන්නේ කොයි වෙලේත් කාපු ගමන් කියලා මේ සංඝයා අතර කතාවක් යනවා. දවල්ටත් පින්ඩපාතේ ගිහින් පාත්තරෙන් භාගයක් විතර තියාගෙන ආයේ පින්ඩපාතේ වළඳනවා කියලා ආරංචි. හැබැයිද මේ බීමක් එහෙම ලැබුණොත් එහෙම ඒක හවසට වළඳන්න ඒකෙන් සෑහෙන ප්‍රමාණයක් තියාගෙන වළඳනවා කියන්නේ. උදේම පින්ඩපාතේ යනවා කියන්නේ ඇත්තද? පින්ඩපාතේ යන්නේම කෑම බලාගෙන කියන්නේ ඇත්තද? මේ කතාව ඇහුවා. එතකොට අරහාඳුරු කියනවා ඇත්ත කියනවා. ඔබ වහන්සේට හරියටම කියලා කවුරු හරි කියනවා. ඇත්ත ස්වාමීනි මට ටිකක් බඩගිනි වෙනවා වැඩි කිව්වා. මම වළඳනවා කිව්වා නිතරම. මම වළඳපු ගමන් කිව්වා. උදේට පින්ඩපාතේ ගිහින් ආවාම ස්වාමීනි දවල් වෙනකොට හරි බඩගිනි වෙනවා කිව්වා. මං ඒකෙන් භාගයක් තියාන දවල්ට වළඳනවා ඔබ වහන්සේට ඇත්ත කියන්නේ කිව්වා. ඒ අවංකකම බලන්න. අද නම් කී තැනක දිවුර කියයිද ඔබ වහන්සේට කවුරු හරි හොඳ කේලමක් කියලා මම එහෙම වළඳනවාද ස්වාමීනි අපි මේ රජපෞල් වලින් ආපු අය අපේ පෞල් පරිසරයේ මෙහෙමයි කියලා එයාගේ වටපිටාවත් එක්ක එතන කියන්නේ නැද්ද? කියනවා දැන් මේ භික්ෂුව බලන්න ඔබ වහන්සේට කවුරු හරි ඇත්ත කියලා ස්වාමීනි ඇත්ත මං වැඩියෙන් කනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා භික්ෂුව කලිනුත් වැඩියෙන් කාලා අමාරු වැටුණා කිව්වා. සංසාරෙත් වැඩියෙන් කාපු කෙනෙක් කිව්වා. ධර්මයක් මුණ ගැහිලා කාලා හොඳට නිදා ගන්න එපා කිව්වා. කණ එක නෙමේ බුද්ධ ශාසනයේ ප්‍රධාන වැඩේ කිව්වා. කෑම නෙමේ ප්‍රධාන වැඩේ පින්වත්නි. කෙනෙක්ගේ ඔළුවට එන්න පුළුවන් මේ බුදුදහමේ ප්‍රමුඛ පෙළේ වැඩපිළිවෙල මොකක්ද කියලා කෙනෙකුට හිතා ගන්න බැරුව මං මුලා වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. පින්වත්නි කෑම බීම බුදුදහමේ ප්‍රමුඛ පෙළේ සාධකයක් නෙමෙයි. ඉඳුල් ටිකක් කාලා හරි කමක් නැහැ දුක නිවා ගන්න මහන්සි වෙනවා නම් ඒ ජීවිතේ සුන්දරයි කකා බිබින්නවට වඩා.
පිලුණු වෙච්ච කැඳ ටිකක් හරි කමක් නැහැ වළඳලා ඒ වළඳපු කැඳ ටිකෙන් එයා භාවනාවෙන් වාඩි වෙනවා නම් ඒ ජීවිතේ සුන්දරයි පින්වත්නි. මාලිගාවක ප්‍රණීත සුවපහසු භෝජන වළඳ ඉන්නවට වඩා ඒ ජීවිතේ ලස්සනයි. ඒක හරි රමණීය ජීවිතයක්. කෑම කියන්නේ යැපීම පිණිස අවශ්‍ය දෙයක් මිසක් යැපෙන්නේ කණ්ඩ නෙමෙයි. ඒ කියන්නේ තව විදියකින් කිව්වොත් ජීවත් වෙන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් කන්නේ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්නේ කණ්ඩ කියලා නම් කවදාවත් හිතන්න එපා. එහෙම කෙනෙකුට මේ ධර්මය අයිති නෑ කියනවා. දැන් මේ හාමුදුරුවෝ ওই කතාව කියලා කියනවා. එක වතාවක් අතීතේ හිටියා කියන බොහොම දිග කතාවක් මට ඒවා කියන්න වෙලාව නෑ. නමුත් බොහොම දීර්ඝ කතාවක් තියෙනවා. එක රජ කෙනෙක් ඉඳලා තියෙනවා බ්‍රහ්මදත්ත නමින්. ඒ රජුරුවන්ගේ ප්‍රධාන ඇමතිවරයාගේ ගෙදර උයපු මිනිහෙක් ඉඳලා තියෙනවා. ඒ මිනිහා තමයි අරක් කැමියා ගෙදර. ඉතින් මේ අරක් කැමියා ඒ කාලෙත් මිනිස්සු පින්වත්නි ඔය පරවියෝ එහෙම අල්ලගෙන ඇවිල්ලා පරවියෝ ගෙනල්ලා ඒ පරවියෝ කූඩු වල එහෙම දාලා ඉතින් ඇති කරනවලු. ඒකට පරවියෙක් ගෙනල්ලා මේ අරක් කැමියා මොකද කරන්නේ? Tamanම කූඩුවක් හදලා ඒ කූඩුවේ තියලා ඇති කරනවා. ඉතින් හවස් වෙනකොට දවල් වෙනකොට මේ පරවිය ඈතට ගිහින් කෑම හොයාගෙන එනවා. දවසක් මේ සිටුමාලිගාව මැදින් කපුටෙක් යන ගමන් දැක්ක කියනවා මේ අරක් කැමියා තනින් තන මස් එල්ලලා තියෙනවා. ගිහින් බැලුවලු හරි හොඳයි. ඒත් මේ මස් ටිකට කොහොමද මාන බලන්න? උපක්‍රමයක් යොදන්න ඕන කියලා එක දවසක් හවසක දැක්ක හැමදාම මස් තියනවලු මේ ගෙදර. එක දවසක් දැක්ක මේ පරවියෙක් එළියට යනවා ඇතුළට එනවා. හොඳම දේ තමයි මේ පරවියත් එක්ක යාළු වෙන එක කියලා. පරවියා පියාඹගෙන යනකොට පිටිපස්සෙන් මේ කපුටා ගිහින් කියනවා අනේ පරවියනේ මට සමා වෙන්න මට කෑම හොයාගන්න විදියක් නැහැ. මට උදව් කරන්න කියනකොට අර පරවියා කියනවා අපි දෙන්නගේ කෑම දෙවර්ගයක් මට ගෙනල්ලා හරි දෙන්න පුළුවන්. ඔබ කන කෑම නෙමෙයි මගේ කෑම. නෑ කමන්නේ ඔබත් එක්ක මාත් එන්නම් අපි දෙන්නම ගිහින් කෑම එකතු කරමු. මං මගේ කෑම හොයන්නම් ඔබ ඔබේ කෑම හොයාගන්න කියලා කියනකොට හරි කමක් නෑ කියලා ඉතින් අර පරවියත් එක්කම ගෙදරට ගියා කියලා. එතකොට අර මිනිහා බැලුවලු මේ අපේ මේ පරවියාට අලුත් යාළුවෙකුත් හම්බ වෙලා තියෙන කියලා තවත් පොඩි කූඩුවක් එල්ලුවා. දැන් මේ කපුටාගේ ඉලක්කය තමයි අර මස් ටිකට මාන බලන එක. ඊට පස්සේ අර පරවියා නැති වෙලාවක එමීට අර මස් කෑල්ලකට මාන බලලා අර මස් හට්ටිය පෙල්ලගෙන කනකොට අර අරක් කැමියාට අහුවෙලා තටු ටික ගලවලා පඳුරකට විසි කරා කියනවා. එදත් ඔය වගේම භික්ෂුව දිව නිසා අමාරුවේ වැටුණා ඔහේ කියනවා. අද නම් අමාරුවේ වැටෙන්න එපා කියනවා. පින්වත්නි එතකොට අපිට තේරෙනවා අපේ තියෙන සමහර පුරුදු පවා සංසාර ගනුදෙනු. සමහර පුරුදු තියෙනවා ඒවා සාංශාරිකයි පින්වත්නි. ඒවා මේ එකපාර ඇති වුණේව නෙමෙයි. ඒවා මේ මනෝවෛද්‍යවරයෙක් ළඟට ගිහින් සම්පූර්ණ ප්‍රශ්න විසඳ ගන්න බෑ. ඇයි ධර්මයෙන් බලනකොට තමයි තේරෙන්නේ බොහෝ දේවල් සසර ගනුදෙනු කියලා. ඊට පස්සේ අපි මේ දේශනාවේ අනිත් කාරණා ටික කතා කරගමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගෝතමියට කියනවා ගෝතමිය මේ ධර්මයේ තියෙන්නේ පවිවේකාය සංවත්තන්ති නොසංගනිකාය. උන්වහන්සේ දේශනා කරනවා ගෝතමිය මේ ධර්මයේ පිරිස සහිත බව පිණිස නෙමෙයි. මේ ධර්මයේ තියෙන විවේකයේ පිණිස කියනවා. මේ ධර්මයේ තියෙන පිරිස සහිත අයට නෙමෙයි කියනවා. දැන් අපි පන්සලට ගියත් දෙන්නේ තුන් දිනක එක වට වෙන්න නෙමෙයිද බලන්නේ. පොයේට සිල් ගන්න ගියත් පින්වත්නි ධර්ම දේශනාව හමාර වෙනකොට මිනිස්සු එකතු වෙන්නනේ බලන්නේ. දැන් බලන්න මේ ධර්මයේ හිමිකරුව කොහොම කෙනෙක්ද එතකොට? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පවිවේකාය සංවත්තන්ති නොසංගනිකාය. පිරිස සහිත බව පිණිස තියෙන එකක් නෙමෙයි මේ ධර්මයේ කියනවා. මේ ධර්මයේ විවේකයට අයිති එකක් කියනවා. මේ ධර්මයේ විවේකයට අයිති පින්වත්නි. හැම වෙලාවකම මේ ධර්මයේ පුහුණු කරගන්න බෑ පින්වත්නි දෙතුන් දෙනෙක් එකතු වෙලා. මේ ධර්මයේ විවේකයට අයිති කියනවා. විවේකයෙන් ඉන්න කෙනාට අයිති දෙයක් මේ සුන්දර ධර්මයේ කියනවා. මෙන්න මේ ಗುಣධර්ම ටික ටික දියුණු කරන්න. දැන් එහෙමනම් ඔබ දැන් කරන්න ඕන මොකද්ද? වඩාත් විවේකයට උනන්දු වෙන්න. නිදහස ලැබෙනකොට 3-4 දිනක් වට වෙලා ආගිය තොරතුරු කතා කර කර ඉන්න එපා. මේ බුදු කෙනෙක්ගේ ධර්මයේනේ මුණ ගැහිලා තියෙන්නේ.
ආගිය තොරතුරු කතා කර කර සංසාරේ ඕන තරම් ඉන්න ඇති. නමුත් මුණ නොගැහුනේ මේ සුන්දර ධර්මයේ. හැබැයි මේ ධර්මයේ අයිති දෙතුන් දෙනෙක් එකතු වෙලා ඉන්න එකට නෙමෙයි. මේ ධර්මයේ අයිති විවේකයට. මේ ධර්මයේ අයිති හුදේකලාවට. එතකොට ඔබ තුල හුදේකලාවට කැමැත්තක් මතුවෙන්නේ නැත්නම් බෞද්ධ කියලා අභිමානයක් නැහැ. හැම වෙලාවකම ගිහියෙකුට සම්පූර්ණ විවේකයට විවෘත වෙන්න බෑ. නමුත් පින්වත්නි අවස්ථාව ලැබෙන විදියට හැම වෙලාවකම විවේකයට කැමති වෙන්න. දැන් අපි බලන්නේ විවේකයක් හම්බ වුණොත් එහෙම දෙතුන් දිනක එක කතා කර කර ඉන්න නෙමෙයිද? විවේකයක් හම්බුනොත් එහෙම අල්ලපු ගෙදරට හරි ගිහින් සුව දුක් අහලා කතා බහ කරලා තේ එකක් බීලා ඉන්න නෙමෙයිද අපි කැමති? එවැනි හිතක් නම් තියෙන්නේ මේ ධර්මයේ ගැන කලබල වෙන්න එපා. ඇයි ධර්මයේ සැබෑ හිමිකරුවා විවේකයටයි බැඳෙන්නේ. මොකද මේ බුදුරජාණන් වහන්සේ මේ දැන් අපි මේ දේශනා කෙලින්ම දේශනා කරන්නේ අවබෝධයේ පිණිස පින්වත්නි. නැලවීම පිණිස හැඬවීම පිණිස කියන බණ නෙමෙයි. ඒ නිසා පින්වත්නි විවේකයටයි මේ සුන්දර ධර්මයේ අයිතිය තියෙන්නේ. 6 වෙනි කාරණය උන්වහන්සේ දේශනා කරනවා වීර්යාරම්භාය සංවත්තන්ති නෝ කෝසජ්ජාය. උන්වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ කුසීත බව පිණිස පවතින දෙයක් නෙමෙයි කියනවා. වීරිය පිණිස පවතින දෙයක් කියනවා. ඇරඹු වීරිය නැත්තම් පින්වත්නි මේ ධර්මයේ සැබෑ හිමිකරුවෙක් වෙන්නේ නැහැ. උපන් වීරියක් තියෙන්න ඕන මිනිහෙක් වුණා නම්. බෞද්ධයෙක් නම් වීරියක් තියෙන ඕන. හේතුව තමයි ලෝකයේ අනික් හැම ඉගැන්වීමක්ම දෙවියොන්ව වගකීම දෙන්නේ. එක්ක සර්ව බලධාරී දෙවි කෙනෙකුට, එක්ක මහා බ්‍රහ්මයාට, එක්ක ඊශ්වරට කාට හරි වගකීම බාර දෙද්දී බුදුරජාණන් වහන්සේ තමයි මතක් කළේ මහණෙනි ඔබයි වගකීම කරුවා. වගකීම දෙවියෙකුට බාර දීලා අත හොද ගන්න බෑ කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවනේ. අන්න ඒ නිසා තමයි පින්වත්නි ලෝකේම පව් දෙවියන්ට කිය නේද කමා කරන්නේ. ස්වාමීනි පව් කමා කර මැනව කියලා නේද දේවස්ථානවල කියන්නේ. එතකොට දෙවියොන්ට කියලා ඇඟ බේර ගන්න පුළුවන් කියලා ලෝකයා කතා කරාට අපි එහෙම එකක් ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ කොහොම කෙනෙක් ගැනද පින්වත්නි? උන්වහන්සේ දේශනා කරනවා වීර්යාරම්භාය සංවත්තති නෝ කෝසජ්ජාය. කුසීත බව පිණිස නොපවතින දෙයක් මේ සුන්දර ධර්මයේ කියනවා. ඇරඹු වීරිය පිණිස පවතින දෙයක් කියනවා මේ ධර්මයේ. ඒ නිසා ඇරඹු වීරිය තුල ජීවිතේ ගොඩනගා ගන්න තාක්කල් ධර්මයේ හිමිකරුවෙක් වෙන්න බෑ. ඊළඟට ඔන්න 7 වෙනි කාරණය උන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුභාරතාය සංවත්තන්ති නෝ දුබ්බරතායාති. හරීම ලස්සන දෙයක් පින්වත්නි. 8 වෙනි කාරණේ. මොකක්ද 8 වෙනි කාරණේ? සුභාරතාය සංවත්තන්ති නෝ දුබ්බරතාය. ඒ තමයි පින්වත්නි මේ ධර්මය උනෝක හරි ලස්සන එකක්. හොඳට ඔළුවට දාගන්න. මේක එක ධර්ම කාරණයක් පුහුණු කරන්න එක මාසයක්. ඔක්කොම එපා. ගිහි ජීවිතය ඇස්සේ මේ ඔක්කොම කරන්න අමාරුයි. එකක් පුහුණු කරන්න. බලන්න උන්වහන්සේ දේශනා කරන සුභාරතාය සංවත්තන්ති. මේ ධර්මයේ තියෙන දුකසේ පෝෂණය පිණිස පවතින දෙයක් නෙමෙයි. දුකසේ පෝෂණය කර කර පවතින්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ධර්මය. එහෙමනම් කොහොම කෙනෙක්ද? පහසුවෙන් පෝෂණය කරන කෙනෙකුටයි. එතකොට පහසුවෙන් පෝෂණය කරන අදහස නම් ඔබට තියෙන ඔබට ලොකු ඉලක්ක නැහැ. දුකසේ පෝෂණය කරන්නේ ලොකු ඉලක්ක තියෙනවා. සමහරවිට ওই දුකසේ පෝෂණය කරන පෝෂණය වෙන පිරිසට පින්වත්නි අවුරුදු 500ක් ගිහින්වත් ඒ සැලසුම ඉවර කරගන්න බෑ. ඒ එහෙම බැරි අය දිහා බලන්න හොඳට දුකසේ හම්බ කරන එකමයි ඔළුවේ තියෙන්නේ. බැංකු පොත පුරව ගන්න එකමයි ඔළුවේ තියෙන්නේ. රත්තරන් බඩු ටික පුරව ගන්න එකමයි ඔළුවේ තියෙන්නේ. සමහර ඔන්ලයින් අල්මාරියේ සාරි ටික පුරව ගන්න එකමයි ඔළුවේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ තියෙන දුකසේ පෝෂණය කිරීම පිණිස නොපවතින දෙයක්. ඒ වගේ මහා ලොකු බලාපොරොත්තු තියාගෙන අවුරුදු 500ක විතර ලොකු සැලැස්මක් තියාගෙන ඉන්න කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි මේ ධර්මයේ කියනවා. එතකොට කොහොම කෙනෙකුටද මේ ධර්මයේ අයිති පින්වත්නි? සුභාරතාය සංවත්තති. කොහොමද? පහසුවෙන් පෝෂණය කරන්න කැමති කෙනෙකුට. ඔබෙන් අහලා බලන්න ඔබ කැමති දුකසේ පෝෂණය කරන්නත් පහසුවෙන් පෝෂණය කරන්න. පහසුවෙන් පෝෂණය කරන කෙනෙකුට ලැබිච්ච දේ ඉහළම දේ එච්චරයි.
ඔබට අවංකව තියෙන මේක පහසුවෙන් පෝෂණය කර මොකුත් නෙමෙයි මේ ඇඟ පහසුවෙන් පෝෂණය කරන්න නම් එයාට පින්වත්නි ලැබිච්ච කැම ටික තමයි ඉහළම කැම ටික එයාට. ලැබිච්ච ඇඳුමින් සතුටු වෙනවා. ලැබිච්ච ඇඳුමකින් සතුටු වෙනවා. ඇයි පහසුවෙන් පෝෂණය කරන්න කැමති නේ? දුකසේ පෝෂණය කරන කෙනෙක් කොහොමද? එයා බලන්නේ මේ සැරේ පඩියෙන් අහවලාට වඩා හොඳ ඇඳුමක් ගන්න කොහොමද? අද රැයට මෝස්තර සහිතව කෑම වේලක් හදන්නේ කොහොමද? පෙනුම හොඳට තියෙන, පාට හොඳට තියෙන, රසය හොඳට තියෙන, කෑම බීම ගොඩාක් තියෙන. එයාගේ පාලනයේ පින්වත්නි සීමාවක් නැහැ. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ තියෙන අන්න එහෙම කෙනාට ඔය ටික කිව්වහම මම ඔන්න ලස්සන කතාවක් කියනවා. දැන් උතනින් ඉවරයි දේශනාවේ අන්තිම කොටස. ඔන්න බලන්න මේ එක පැත්තකින් සංසාර මඟ කියනවා, එක පැත්තකින් නිවන් මඟ කියනවා. හරිම ලස්සනයි. එක පැත්තකින් නිවනටම යන විදිය කියනවා, අනිත් පැත්තෙන් සසරට යන විදිය කියනවා. පින්වත්නි බුදුවරුන්ට ඇඟිල්ලෙන් අත ගාලා ඇඟිල්ලෙන් එක් කරගෙන නිවනට එක් කරගෙන යන්න උමනාවකුත් නැහැ. එහෙම කරන්නත් බෑ. උන්වහන්සේ කියනවා මේ සංසාර මඟ, මේ නිවන මඟ කැමති කෙනෙක් සංසාරයට ගියාපුවාවි, කැමති කෙනෙක් නිවන කරා පැමිණියාවි. එච්චරයි. දැන් බලන්න එක පැත්තකින් මේ ධර්මී විරාගයට, එක් නොවීමට, රැස් නොකිරීම, මේ ඔක්කොම නිවනටනේ යන්නේ. රැස් නොකිරීමට, ආසා නැතිව ඉන්න එකට, ඊට පස්සේ පින්වත්නි සෑහීමකටපත් වෙන හිතක් තියෙන එක, විවේකය, වීරිය, පහසුවෙන් පෝෂණය කිරීම, මේක තමයි නිවනට යන පාර. වෙන එකක් නෑ. පහසුවෙන් පෝෂණය වෙනකොට ඔන්න බලන්න එක ටිකක් ගැළපෙන විදිය පින්වත්නි පහසුවෙන් පෝෂණය කරගෙන කෙනෙකුට තමයි වීරිය හදාගන්න පුළුවන්. ඇයි සමහර අකුසල් යට කරන්න තියෙන්නේ දුක් විඳගෙන. වීරිය ඊට පස්සේ පින්වත්නි හොඳට බලන්න ඊට පස්සේ වීරිය තියෙන කෙනෙක් හැම වෙලාවෙම විවේකයට නෙමෙයිද කැමති. ඔබට වීරියක් තියෙනවා. එයා උපන් කුසලයක් දිනු කරගන්න වීරියක් තියෙනවා. එහෙම වීරියක් තියෙන කෙනෙක් මොකටද පින්වත්නි කැමති? හැම වෙලාවෙම විවේකයට කැමති. මොකද එයා දන්නවා තනියෙන් හිටියොත් තමයි වීරිය මතු කරගන්න පුළුවන්. ඒතකොට එහෙම විවේකයක් තියෙන කෙනෙක් පින්වත්නි සෑහීමකටපත් වෙනවා හිත ලැබිච්ච දෙයකින්. හරිම ලස්සනයිනේ. ලැබිච්ච කැම ටිකෙන් සෑහීමකටපත් වෙනවා. මොකද එයා විවේකයෙන් ඉන්න තමයි කැමති වෙන්නේ. ලැබිච්ච දෙයකින් සෑහීමකටපත් වෙන හිතකට පින්නත් ලොකු ආසා තියනවද? ලොකු ආසා නැහැ. ලොකු ආසා නැති හිතක් ගොඩක් රැස් කරයිද? අන්න බලන්න එකට එක ගැළපෙන විදිහේ ගොඩක් රැස් කරන්නේ. ගොඩක් රැස් නොකරන ජීවිතයක් පින්වත්නි හැම වෙලාවකම යා දන්නවා තමන් තමයි යැපෙන්නේ. තනියෙන් හරි කමක් නැහැ. අතපය නැතුව හරි කමක් නැහැ. මේ වැඩපිළිවෙල කරගන්න ඕනේ කියලා වීරියක් තියෙනවා. රැස් නොකරන කෙනෙක් හැම වෙලාවකම එක්වීමෙන් සතුටු වෙන්නේ නැහැ. වියෝගයෙන් සතුටු වෙන්නේ. ඇයි යාට රැස් කරපු දෙයක් නැහැනේ එක් වෙලා බෙදා ගන්න. වියෝගයෙන් සතුටු වෙනකොට පින්නත් න්යාගේ හිතේ උපදින විරාගය බලන්න එකට එක ගැළපිලා යන විදිය. අනිත් පැත්තට බලන්න සරාගී හිතක් නම් තියෙන්නේ හැම වෙලාවෙම එක් වෙලා නෙමෙයි දින්නේ. අන්න බලන්න සංසාර මඟ. මේ දේශන හරිම ලස්සනයි පින්වත්නි. පැය ගාණක් කියන්න ලස්සන ධර්මපරයයන් තියෙනවා. ඔන්න සංසාර මඟ හරි ලස්සන කියනවා. සරාගේ නම් තියෙන්නේ යා මොකද හැම වෙලාවෙම කියන්නේ? එක් වෙලා ඉන්නේ. එක් වෙලා ඉන්න කෙනෙක් හැම වෙලාවෙම රැස් කරන්නේ නැද්ද පින්වත්නි? රැස් කරනවා. රැස් කරන කෙනෙක්ගේ හිතේ තෘෂ්ණාව නෙමෙයිද වැඩෙන්නේ? තෘෂ්ණාව තියෙනවා නම් එයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. අර සෑහීමකටපත් වෙන හිතන්නේ ධර්මයට කිට්ටු. තෘෂ්ණාව තියෙනවා නම් කොච්චර හම්බුණත් සෑහීමකටපත් වෙන්නේ නැහැ පින්වත්නි. සෑහීමකටපත් වෙන්නේ නැත්නම් පින්වත්නි එයා කැමති පිරිස පිරිවරාගෙන ඉන්න නෙමෙයිද? එයා කැමති අතට පයට වැඩකාරයෝ තියාගෙන තමන්ගේ කර්මාන්තය දිනු කරගෙන ඉහළට යන්න පිරිසත් එක්ක නෙමෙයි එයාට ගන්න දෙනුව තියෙන්නේ. පිරිස පිරිවරාගෙන ඉන්න කෙනෙක් පින්වත්නි හැම වෙලාවකම කුසීතයි. ඇයි යාගේ ගොඩාක් කට්ටිය ඉන්න නිසා එයා වැඩි උත්සාහයක් වීරියක් නැහැ ධර්මයට. එයා කොහොම උත්සාහ කරන්නද පිරිස ඉන්න තැන? උත්සාහයක් වීරියක් නැති කෙනා පින්වත්නි මේක දුකසේ නෙමෙයිද පෝෂණය කරන්නේ? දුකසේ පෝෂණය කරන්නේ. දැන් බලන්න හරීම ලස්සනට බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් සංසාර මඟත් එක පැත්තකින් නිවන් මඟත් කියනවා මේ දේශනාවේදී. ඒ නිසා පුළුවන් තරම් මේ ධර්මයේ පිහිට පිළිසරණ පිණිස හදාගන්න පින්වත්නි. හේතුව තමයි බුදු කෙනෙක් පිළිබඳ සරණ ගිහින් මේ ධර්මයට පහදින තාක්කල් ඒ පහදින ප්‍රමාණයට අනුව ඔබට මේ වැඩපිළිවෙල හමාර කරගන්න, කිට්ටු වෙන්න, ධර්මයේ අවසන් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අර එක දේශනාවක මේ බුදුරජාණන් වහන්සේ ළඟට එක භික්ෂුවක් ඇවිල්ලා අහනවා, ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා, ස්වාමීනි සිකී බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියලු.
හිටියලු. උන්වහන්සේ චක්‍රාවාට දහසකට ඇහෙන්න බණ කියලා තියෙනවා. චක්‍රාවාට දහසකට ඇහෙන්න උන්වහන්සේ බණ කියලා තියෙනවා. ඔබ වහන්සේට කොයිතරම් දුරට ආඥාව පතුරවන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ නෑ. දෙවනි වතාවෙත් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන මහරහතන් වහන්සේ චක්‍රාවාට දහසකට ඇහෙන්න බණ කියලා තියෙනවා. ඔබ වහන්සේගේ ආඥා චක්‍රය කොච්චරද? උන්වහන්සේ කියනවා ආනන්ද භාග්‍යවතුන් වහන්සේට සීමාවක් නෑ කියනවා. බුදු ඒ ශ්‍රාවකයෙක්ගේ කියනවා භාග්‍යවතුන් වහන්සේට කොහෙද සීමාවක් කියනවා. තුන්වෙනි වතාවෙත් ආනන්ද හරමේක තේරුම් ගන්න අහනවා ස්වාමීනි සිකී බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය නමක් අභිභූ කියලා ඉඳලා තියෙන උන්වහන්සේ චක්‍රාවාට දහසකට ආඥා චක්‍රේ පතුරවමින් බණ කියලා තියෙනවා. ඔබ වහන්සේට කොච්චර පුළුවන්ද කියලා අහනවා. එතකොට උන්වහන්සේ මතක් කරනවා ආනන්ද බල කරලා අහන නිසා කියන්නේ කියනවා. ආනන්ද සඳහිරු බබලන සීමාවක් තුල පවතින සීමාවට අසුරු සැනක් ගහන මොහොතකින් බුදුරජාණන් වහන්සේට සමවදින්න පුළුවන් ආඥා චක්‍රය පතුරවන්න පුළුවන් කියලා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කියනවා සඳහිරු 1000ක් පවතින සීමාව. ඒ කියන්නේ ඉරවල් 1000ක් තියෙනවා, හඳවල් 1000ක් තියෙනවා, මහා මේරු පර්වත 1000ක් තියෙනවා, ඊට පස්සේ ජම්බුද්දීප 1000ක් තියෙනවා, අපරගෝ යාන 1000ක් තියෙනවා, උතුරු කුරු දිවයින 1000ක් තියෙනවා, පූර්ව විදේහ 1000ක් තියෙනවා, මහා සමුද්‍ර 4000ක් තියෙනවා කියනවා. හතර මහා සාගරය කියලානේ කියන්නේ. මහා සමුද්‍ර 4000ක් තියෙනවා කියනවා. සතරවරන් රජවරු විතරක් 4000ක් ඉන්න සීමාවකට ඇසිපිය ගහන මොහොතකින් බුදු කෙනෙකුට ආඥාව පතුරවන්න පුළුවන් කියනවා. ඇසිපිය ගහන මොහොතකින් ආඥාව පතුරවන්න පුළුවන් කියනවා. තවත් ආනන්ද ඕන නම් අහගන්න කියනවා. අවශ්‍ය නම් එවැනි දිව්‍යතල විශාල ප්‍රමාණයක් පමණක් නෙමෙයි. ඒක 1000කින් වැඩි කරාම ද්විසහස්සී මහා සහස්සී ලෝක ධාතු වලට උනත් එයින් එපිටට උනත් බුදු කෙනෙකුට ධ්‍යාන සමාපත්තියෙන් නැගිටලා ආඥා චක්‍රේ පතුරවන්න පුළුවන් කියනවා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක් පින්වත්නි. මේවා මේ මිනිස්සු විහිළුවට සනසන්න කියපු කතා නෙමෙයි. බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධය එහෙම එකක්. එහෙම අවබෝධයක් තියෙන ශාස්ත්‍රූවරයෙක් සරණ ගියේ එක සතුටු වෙන්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි අපි ධර්ම දේශනාව නිමා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය එල්.පී. රම්‍යා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු හිතමිත්‍රාදීන් මේ දේශනාවට දායකත්වයේ දරනවා. හයිවේ ගාඩන් මීගොඩ ප්‍රදේශයේ ඉඳලා මේ ස්ථානයට පැමිණ බොහෝම ශ්‍රද්ධාවෙන් රම්‍යා ප්‍රියදර්ශනී මැතිණිය අනිකුත් ඥාතිවරු හිතමිත්‍රාදීන් මේ ධර්ම දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයේ දරනවා. රම්‍යා ප්‍රියදර්ශනී මහත්මිය ප්‍රදාන එකතුණු ලොකු කුඩා ඔබ හැම දිනාටමත් අද ධර්මාවලෝකනයේ ධර්ම දේශනාව ශ්‍රවණී කරන ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටමත් කායික මානසික යහපත නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා. ඒ වගේම මිය පරලෝකීය පින්තුන් විදියට රම්‍යා ප්‍රියදර්ශනී මහත්මිය ප්‍රදාන පින්තුන් බලාපොරොත්තු වෙනවා. එල්.පී. පියදාස පියතුමන්ට එස්.ඩී. එවිජින් තමන්ගේ දයාබරණීය මෞතුමියට හේවා ලොකුගේ චන්ද්‍රිකා මහත්මිය තෙමසකට පෙර මිය පරලෝකීය තමන්ගේ එකට වැඩ කටයුතු කරපු මිතුරියක් බවත් එතුමියට පින් අනුමෝදන් කරන්න මත බලාපොරොත්තු වෙනවා. රම්‍යා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු පින්වත් හැම දෙනාගේම නමින් සංසාරගතව මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාගේම භවගාමී සසර සුවපත් වේවා. හැම දිනාගේම ආයති භවයේ වඩා සුගතිගාමී කරගනිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා කියලා දිෂ්ඨාන කරනවා. 2029 වෙනි මාසයේ 12 වන දිනට උපන් දිනේ සමරන පාලිත රණසිංහ මහත්මයාට අගෝස්තු මාසයේ උපන් දිනේ සැමරු ශලිනී කවිෂා කියන ඒ මහත්මියට දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙනදු සෙත්මික කියන පුතණුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින දයාබරණීය ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට සහ පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න රම්‍යා ප්‍රියදර්ශනී මහත්මිය බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම අපි අනුමෝදන් කරනවා. ඒ පවුල්වල සියලු දෙනාට ධර්ම දානමේ පින බලවත් වේවා. කය සුවපත් වේවා, මනස සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. වහ වහාම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
දේශකයන් වහන්සේ වූ අපටත් විශේෂයෙන්ම අපි මේ පින අනුමෝදන් කරනවා. ලංකාවේ හිට ලෝකයේ හිට මේ දේශනා ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් හැම දිනාටමත් විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් අවබෝධයේ පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයේ පිහිට අවබෝධයේ පිළිසරණ පිණිසම මේ ධර්ම දානමේ පින බලවත් වේවා. සියලු දෙවියන්ටද මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනයේ ගෞතම බුදු සසුන ආරක්ෂා කරත්වා. දේශනාවේ දායකත්වයේ දරන රම්‍යා ප්‍රියදර්ශිනී මහත්මිය ප්‍රදාන ස්වාමි පුරුෂයාණන් දරුවන් ඥාතිවරු එකතුන ඔබ හැම දෙනාම ආරක්ෂා කරත්වා. සියලු දෙවියෝද නිවී සැනසේවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහැවතුනි, බෞද්ධ ගුවන්විදුලිය මුල් බුදු සමයේ අප්‍රකට දේශනා ඇසුරින් සදහැවත් ඔබ වෙත ගෙනෙන ධර්මාවලෝකනය සද්ධර්ම දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් මෙලෙස නිමාවට පත්වන්නේ. අදත් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වන සංකිට්ඨ ගෝතමීයෝ වාද සූත්‍රය ඇසුරින් සිදු කෙරුණු මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් තවත් සද්දිනකින් අප්‍රකට දේශනාවකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට අප ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. බුදු සමයේ අප්‍රකට දෙසුමින් සසර විඩාව සංසිඳවනු පිණිස ධර්මාවලෝකනය